අයිබෝවන් දුවේ පුතේ ගුරුගෙදර රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන් මාලාව යටතේ 12 ශ්‍රේණිය තොරතුරු හා sannivedana තාක්ෂණ විෂය හදාරන ඔබත් සමග තවත් පාඩමක් සාකච්ඡා කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ. මේ වෙනකොටත් අපි ආරම්භ කරලා තියෙනවා නිපුණතාව 2 පරිගණකයේ පරිණාමය. මෙන්න මේ කියන මාතෘකාව සමග අපි සාකච්ඡා කරලා තියෙනවා විවිධ තාක්ෂණයන් මේ දේවල් කොහොමද වෙනස් වුනේ කියන දේ. මේ පාඩමත් සමග අපි සාකච්ඡා කරනවා විවිධ මතකයන් මොනවද මේ පාඩම අවසානයේදී අපි බලාපොරොත්තු වෙනවා විවිධ මතකයන් මොනවද මේ මතක වර්ග මොනවද සහ මේ මතක වර්ගයන් මේ මෙමරි ටයිප්ස් ගත්තම මොනවද ඒවායේ ලක්ෂණ කියන දේවල් අපි බලමු කෙටියෙන් මොනවද මේ අපි කතා කරන්න ඕන දේවල් කියලා. දුවේ පුතේ දැන් පේනවා ඇති මතක දූරාවලිය. එහෙමනම් මේ මතක දූරාවලිය කියන වචනේත් එක්කම අපිට සාකච්ඡා කරන්න ඕන වෙනවා මොනවද තියෙන වර්ග සහ විවිධ ලක්ෂණ අනුව මේ දේවල් කොහොමද වර්ග කෙරෙන්නේ කියලා. ඊළඟට අපි කතා කරනවා නශ්‍ය මතකයේ සහ එහි ගති ලක්ෂණ. නශ්‍ය මතකයේ සහ එහි ගති ලක්ෂණ. එතකොට මේ වචනේ මොකද්ද? නශ්‍ය මතකයේ volatile memory and their characteristics. ඒ වගේම ඊළඟට නශ්‍ය නොවන මතකයන් සහ ඒවායේ ගති ලක්ෂණ non volatile memory and their characteristics. non volatile memory කියන්නේ මොනවද? ඒ වගේම මේ memory types එක්ක මේ examples එක්ක අපි දකින ලක්ෂණ මොනවද? ඊළඟට අපි කතා කරනවා මතක ප්‍රවේශය වෙන්නේ කොහොමද? memory access වෙන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේ කියන දේවල් අපි මේ පාඩම සමග සාකච්ඡා කරනවා. ඒ වගේම පාඩම අවසාන වෙනකොට අපි මෙන්න මේ කියන මාතෘකා මතක දූරාවලිය, නශ්‍ය මතකය, volatile memory, non volatile memory, ඒ වගේම memory access methods මොනවද සහ මේවායේ විවිධ ලක්ෂණ. හරි. අපි මුලින්ම බලමු memory hierarchy. එහෙම නැත්නම් මතක දූරාවලිය කියන්නේ මොකක්ද කියලා. මේ වචනෙන්ම අපි කතා කරනවා විවිධ මතකයන් අපි භාවිත කරනවා, memory types අපි භාවිත කරනවා. එහෙනම් මේ දේවල් අපි කොහොමද වර්ග කරගන්නේ විවිධ ලක්ෂණ අනුව වර්ග කරගන්නේ කියලා. අපි මුලින්ම ගත්තොත් මොනවද මේ memory types? මොනවද මේ examples? අපි බලමු දුවේ පුතේ. දැන් පේනවා ඇති මේ අපි මේ තිරයත් එක්කම registers, cache, main memory, solid state disk, magnetic disk, optical disk, magnetic tapes කියලා. ඉතින් මේ කියන වචන අපි අහලා තිනවා විවිධ තැන්වලදී. මේ පේන පින්තූරයත් එක්කම අපිට පේනවා මේ උඩින්ම තියෙන registers ඒ වගේම පහළින්ම තියෙන magnetic tapes අපිට මුලින්ම පේන දේ තමයි මේවායේ ප්‍රමාණය. හරි. අපි දැන් බලමු මේ කියන දූරාවලිය මේ කියන memory hierarchy එක හැදෙන්න අපි මේක සාකච්ඡා කරන්න මොන වගේ කරුණුද සලකලා බලන්න ඕනේ කියලා. මේ කරුණු අතරින් මූලිකවම අපි බලනවා ධාරිතාවය ගැන. ඉතින් capacity මෙමරි එකක් ගත්තම ඒක කොච්චර ප්‍රමාණයක් අපිට ස්ටෝර් කරන්න පුළුවන්ද? ඒ වගේම ප්‍රමාණය. මෙතනදී අපි කතා කරන්නේ දුවේ පුතේ ෆිසිකල් සයිස් නෙමෙයි නැත්තම් භෞතික ප්‍රමාණය ගැන. එහෙමනම් ඊළඟට තවත් ප්‍රධාන කරුණක් තමයි අපි සාකච්ඡා කරන ස්පීඩ් එක. ඒක තමයි අපිට අවශ්‍යම කාරණේ. අපි කම්පියුටර් එකක් මිලදී ගනිද්දී අපි මේ කතා කරන්නේ ස්පීඩ් එක ගැන. තවත් ප්‍රධාන කරුණක් තමයි cost එක. අපි මෙතනදී cost කියලා කියනවා වෙනුවට කියනවා cost per bit කියලා. cost per bit කියන්නේ සාපේක්ෂව කොහොමද අපි මේ පිරිවැය දරන්නේ. අපි කතා කරපු ධාරිතාවයත් එක්ක බලද්දී අපි කොහොමද මේ cost per bit ධාරිතාවයත් එක්ක මේ මිල සංසන්දනය කරන්නේ කොහොමද කියලා. අපි බලමු පළවෙනියටම ධාරිතාවය කොහොමද? capacity එක. දැන් පේනවා ඇති මේ registers කියලා මුලින්ම තියෙන මතකයත් එක්ක පහළට යද්දි magnetic tapes කියන තැනට එනකොට ධාරිතාව වැඩි වෙලා තියෙනවා. capacity increased. ඒ වගේම අපි බලමු තවත් කරුණක්. size එක. මම කිව්වා මුලින්ම මේක physical size කියලා. අපි කියන්නේ භෞතික ප්‍රමාණය. ඉතින් භෞතික ප්‍රමාණයත් මේ registers එක්ක ගනිද්දී අපි පහළට එනකොට ප්‍රමාණය වැඩි වෙනවා. ඊළඟට අපි කතා කරනවා speed. registers කියන මතකයේ ඉඳන් අපි මේ පහළට එද්දී කියන්නේ අපි magnetic tapes වෙනකන් එනකොට අපි දකිනවා ස්පීඩ් එක අඩු වෙනවා කියලා. මොකද්ද දුවේ පුතේ ස්පීඩ් එක කියන්නේ? අපි ස්පීඩ් එක කියලා කතා කරන්නේ ප්‍රොසෙසර් එකට සකසනයට
මේ අදාළ මතකයට ප්‍රවේශ වෙන්න අපි කියන ස්පීඩ් එක ගත වෙන කාලයත් එක්කයි අපි මේ ස්පීඩ් එක මෙෂර් කරන්නේ නැත්නම් මනින්නේ. ඒ වගේම තවත් කරුණක් තමයි අපි අන්තිමේදී කතා කරනවා cost per bit. cost per bit අපි මිලදී ගන්න යනවා RAM එකක්. අපි සාමාන්‍යයෙන් මිලදී ගන්න සාමාන්‍ය පරිශීලකයෝ විදියට මිලදී ගන්න මතක වර්ග කිහිපයක් තියෙනවා. RAM එකක් වෙන්න පුළුවන්, hard disk එකක්, ඒ වගේ මතක වර්ග කිහිපයක්. හැබැයි පරිගණකයේ තියෙන මතකයන් එක්ක බැලුවම මේ පිරිවැය කියන එක විශේෂ දෙයක්. එහෙමනම් මේ රෙජිස්ටර් එක මිලයි අපි hard disk එකක මිලයි ගත්තොත් ඒකේ තියෙන ධාරිතාවය අනුව මේ මිලේ වෙනස් වීම අපිට දකින්න පුළුවන්. එහෙමනම් රෙජිස්ටර් එකකට දරන වියදමයි එහෙම hard disk එකකට දරන වියදමයි අපි මේ bit ප්‍රමාණය, බිටු ප්‍රමාණයත් එක්ක බැලුවම මිල අඩුවීමක් සාපේක්ෂව අපි දකින්න ලැබෙන්නේ. එහෙමනම් දුවේ පුතේ අපි දැන් කතා කරා මේ මතක දූරාවලියත් එක්ක මේ විදියට දූරාවලියක් විදියට හයිරාකි එකක් විදියට මේ කතා කරන්න අපි මොනවද සලකා බලපු නිර්ණායක කියලා. ඉතින් මේ නිර්ණායකත් එක්ක මේ හයිරාකි කතා කරද්දී ඊළඟට අපිට පුළුවන් මේ මතකයන් කොහොමද වර්ගීකරණය කරගන්නේ? වෙනත් ආකාර වලින් වර්ගීකරණය කරගන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන්න. අපි බලමු මොනවද මේ අනිත් ක්‍රම. නම් පළවෙනියටම අපි කතා කරනවා මේ මතකයේ මේ දත්ත තොරතුරු මේ දේවල් ගබඩා කර ගැනීම ඒ සඳහා ගබඩා කරගන්න පුළුවන් කොච්චර කාලයකටද මෙන්න මේ කියන කරුණු. අපි කියනවා volatile non volatile කියලා. එහෙම නැත්නම් නශ්‍ය වන මතක, නශ්‍ය මතක සහ නශ්‍ය නොවන මතක. ඉතින් අපි මුලින්ම බලමු නශ්‍ය මතකය. නශ්‍ය මතකය සහ එහි ගති ලක්ෂණ. මොනවද මේ නශ්‍ය මතකය කියන්නේ? volatile memory එකක් කියන්නේ මොකක්ද? අපි වචනේ තේරුමෙන් එන්න පුළුවන් මේ මතකය ස්ථිර නොවන මතකයක්. එහෙම නැත්නම් తాවකාලික මතකයක් කියලා. අපි volatile කියන්නේ తాවකාලික මතකයන් වලට. එහෙනම් මේ volatile memory එකක් ගත්තම මොනවද උදාහරණ? අපි කතා කරන අපි හයිරාකි එකේ දැක්ක මේ මතකයන් අපිට පුළුවන් මේ නශ්‍ය කියන වචනෙත් එක්ක කිහිපයක් මෙතනට ගන්න. මොනවද? දැන් ඔබට පේනවා ඇති registers, cache memory, ඒ වගේම RAM, මතක රෙජිස්ටර, වාරක මතකය, ඒ වගේම සසම්භාවී ප්‍රවේශ මතකය. ඉතින් මෙන්න මේ කියන මතකයන් තුනම අපි ගබඩා කරන දත්තයන්. මේ ගබඩා කරන දත්තයන් කොච්චර කාලයක් තියාගන්න පුළුවන්ද? අපි පරිගණකේ ක්‍රියා විරහිත කරාමත් මේ දේවල් මතකයේ තියෙනවද? මේ දේවල් එක්ක අපි සලකා බලද්දී මේ මතකයන් හැමදේම පරිගණකේ ක්‍රියා විරහිත කරනකොට කම්පියුටර් එක ස්විච් ඕෆ් කරද්දී මේ මතකයන් වල තියෙන දත්ත සියල්ල නැති වෙලා යනවා. ඒකයි අපි කියන්නේ නශ්‍ය මතකයන් කියලා. හොඳයි. අපි බලමු මුලින්ම මේ මතකයන් අතුරින් පළවෙනියටම රෙජිස්ටර්ස් කියන්නේ මොනවද කියලා. රෙජිස්ටර් මතක. ඉතින් අපේ දූරාවලියේ මේ හයිරාකි එකේ අපි දැක්කා කුඩාම මතකය. ඒ වගේම වේගය වැඩිම මතකය. හරි. වේගය වැඩිම මතකය මොනවද මේ? දැන් අපිට මේ පින්තූරෙත් පේනවා මේ ඉමේජ් එකෙත් ඔබට පේනවා ඇති CPU එක. CPU එක ළඟ තියෙනවා රෙජිස්ටර්ස් කියන මතකයන්. එහෙනම් ඇයි අපිට මේ රෙජිස්ටර්ස් අවශ්‍ය වෙන්නේ? කුඩාම මතකයක් සහ වේගය වැඩිම මතකයක් විදියට රෙජිස්ටර්ස් මොනවද කරන්නේ? සකසනයට ඊළඟට සැකසීමට අවශ්‍ය දත්ත. සකසනයට ඊළඟට සැකසීමට අවශ්‍ය දත්ත ගබඩා කිරීමක් සහ ඒ ගබඩා කිරීමට වඩා අපි කියනවා රිෆර් කරනවා. එහෙනම් ඒ වගේම immediate results මේ දේවල් තියාගන්නවා. එහෙමනම් දැන් මේ වචන ටික ඒ වගේම මේ රෙජිස්ටර්ස් වර්ග කියලා අපි කියනවා. මේ වචන ටික මේ ටර්ම්ස් ටික දකිද්දී අපිට පේනවා මේ රෙජිස්ටර්ස් වර්ග මොනවද කියලා. ඉතින් එකක් අපි කතා කරන accumulator. ඒ වගේම අනිත් රෙජිස්ටර් එක අපි කතා කරනවා memory address. memory address registers කියද්දී memory addresses තමයි අපි මේ හරහා refer වෙන්නේ. එහෙනම් ඊළඟට තවත් පේනවා ඇති memory data registers කියලා. එහෙනම් memory data තවත් වචනයක් තියෙනවා general purpose registers. program counter. නම් මේ හැම දෙයින් අපි මේ කතා කරන්නේ අපි අර හයිරාකි එකේ දැක්ක කුඩාම ඒ වගේම වේගවත්ම මතකය මොනවටද අපි පාවිච්චි කරන්නේ? පරිගණකයේ අපි ක්‍රියාත්මක වෙලා මේ සැකසීම සිද්ධ වෙද්දී ඊළඟට සැකසිය යුතු දත්ත සම්බන්ධයෙන් ඒ වගේම උපදේශ සම්බන්ධයෙන් ඒ වගේම immediate results මේ සැකසීමක් අවසන් වුණාට පස්සේ අපි මේ results කොහෙන්ද අපි
රිෆර් කරගන්නේ. අපි අදාළ තැනට යවනකම් කොහොමද තියාගන්නේ? හරි. මේ තමයි අපි කතා කරපු රෙජිස්ටර්ස් කුඩාම මතකය. අපි එතනින් පස්සේ කතා කරමු කෑෂ් මෙමරි කියන්නේ මොකක්ද? වාරක මතකය කියලා අපි කියනවා. කෑෂ් මෙමරි මොන කුමන අවශ්‍යතාවයක් සඳහාද අපි භාවිතා කරන්නේ? ඉතින් කෑෂ් මෙමරි කියද්දී අපිට අවශ්‍යතාවය තමයි frequently used programs store කරගන්න. frequently used අපි නිතර භාවිත කරන මේ programs වල ඒ අවශ්‍ය දත්ත උපදෙස් කබඩා කර ගැනීම. ඇයි අපිට මෙහෙම මතකයක් අවශ්‍ය වෙන්නේ? දැන් අපිට පේනවා holds frequently requested data and instructions and they are immediately available to the CPU when it is needed. CPU එක අපි දන්නවා processor එක RAM එකෙන් තමයි අපිට අවශ්‍ය කරන දේවල් ගන්න. අපි මෙතනින් පස්සේ RAM එක ගැන කතා කරනවා. නමුත් මේ වෙනකොටත් මේ දරුවෝ RAM එක ගැන අඳුරගෙන තියෙනවා. ඉතින් RAM එක කියන්නේ తాවකාලික මතකයක් ඒකත්. දැන් RAM එකෙන් CPU එකට ගනිද්දි ඊට වඩා පහසුවෙන් ඉක්මනින් ලබා ගන්න මේ දෙක අතර ඉන්නවා. ඒකයි අපි කියලා තියෙන act as a buffer between RAM and CPU කියලා. නිතර අවශ්‍ය වෙන දත්ත data instructions frequently use වෙන දේවල් මේ හරහා processor එකට ලබා දෙනවා. ඇයි අපි මේ වගේ අවශ්‍යතා මේ කෑෂ් මෙමරි කියන කෙනාව මැද්දෙන් තියාගෙන ඉන්න RAM එකයි CPU එකයි processor එකයි අතරේ. හේතුව තමයි RAM එකට අවශ්‍ය වෙන නිතර භාවිත කරන data instructions RAM CPU එකට නිතර අවශ්‍ය වෙන data and instructions RAM එක හරහා නිතර ලබා ගන්න යද්දි මේ ගත වෙන කාලය අඩු කරලා වැඩි අපි කියනවා performance වැඩි කරනවා. එහෙනම් මේ performance වැඩි කරන්න තමයි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. අපි කෑෂ් මෙමරි ගැන කතා කරද්දී වර්ග කිහිපයක් අඳුන ගන්නවා. මෙතනදී අපි levels කියලා කියනවා වර්ග කියනවට වඩා level 1, level 2, level 3. ඇයි එහෙමනම් කෑෂ් මෙමරි එක යූස් කරනවා නම් අපි භාවිතා කරනවා නම් ඇයි levels වලින් මේ levels කිහිපයක් අපිට තියෙන එකම නමින් L1 කියලා අපි මේ level 1 කියලා කතා කරන කෑෂ් මෙමරි එක ගොඩක් වෙලාවට අපි දකින්නේ සකසනය තුල. සකසනය තුල ඇයි අපිට අවශ්‍ය වෙන්නේ කෑෂ් level 1 අපි වේගවත්ව මේ අවශ්‍ය කරන දත්ත උපදෙස් සකසනයට ලබා දීම. ඉතා ඉක්මනින් ලබා දීලා මේ processing speed එක වැඩි කරලා දෙන්න. හරි. එහෙමනම් මතකයේ ප්‍රමාණය අනිත් වාරක මතකයන්ට වඩා කුඩා වගේම වේගය වැඩි. හරි. අපි බලමු එහෙනම් cache level 2. cache level 2 ගත්තම එහෙනම් මෙතනදී cache level 1 වලට වඩා ධාරිතාවය වැඩි. ඒ වගේම වේගය අඩුයි. නමුත් cache level 3ට වඩා වේගය වැඩි ධාරිතාවය අඩුයි. එහෙමනම් cache level 2 වලින් මොකද කරන්නේ? cache level 2 වලින් කරන්නේ අර බොහෝ විට අපි දකිනවා සකසනය තුල තියෙන්නේ සකසනයෙන් පිටත තියෙන්නත් පුළුවන්. එහෙනම් මෙතනදිත් කරන්නේ මේ performance වැඩි කරන්න. ඉතා ඉක්මනින් මේ අවශ්‍ය කරන දත්ත උපදෙස් ලබා දීම තමයි මෙතනත් සිද්ධ වෙන්නේ. එහෙනම් cache level 3 ගැන කතා කරොත් cache level 3 ගැන කතා කරොත් බොහෝ විට සකසනයෙන් එළියේ තියෙනවා. නමුත් modern computers එක අපි නවීන පරිගණක දකිද්දී මේ level එකත් අපි සකසනය තුල දකිනවා. level 3 වලින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ කියන performance වැඩි කිරීම. ඒ වගේම මේ 1 2 කියන cache level 1 2 කියන දෙකේ අපි ලබා දෙන සේවාව වැඩි දියුණු කිරීම. ඒ වගේම RAM එකයි cache level 3 ගත්තොත් cache level 3 කියන්නේ වැඩි වේගයක් අපිට දකින්න ලැබෙනවා. හොඳයි. දැන් අපි registers ගැන කතා කරා. සකසනය හරහා සිද්ධ වෙන මේ සැකසීමකට අවශ්‍ය දත්ත උපදෙස්, ඒ වගේම සැකසීමෙන් පසු මේ ප්‍රතිඵල මේ දේවල් අපි රිෆර් කරනවා මේ හරහා. ඒ වගේම cache memory එකෙන් මේ සැකසීමට අවශ්‍ය කරන දත්ත උපදෙස් නිතර භාවිත කරන දත්ත උපදෙස් රඳවා තබා ගැනීමක් වෙනවා. එහෙමනම් කොහෙද මේ හැමදේම ස්ටෝර් කරගන්නේ? අපි මේ කම්පියුටර් එක ස්විච් ඔන් කරලා මේ වැඩ පටන් ගත්තට පස්සේ ස්ථිරව අපේ දත්ත මේ ප්‍රෝග්‍රෑම්ස් මේ හැමදේම තියෙන්නේ ද්විතීයික ආචායනයේ. මේ හැමදේම තියෙන්නේ ද්විතීයික ආචායනයේ. එහෙමනම් එතනින් කම්පියුටර් එක ස්විච් ඔන් කරාට පස්සේ අපි RAM එකට ඒ අවශ්‍ය දේවල් ලෝඩ් කරගන්නවා. RAM එකට අවශ්‍ය කරන දේවල් ලෝඩ් කරගන්නවා. එහෙමනම් RAM එක කියන්නේ මොකක්ද? වචනෙන් අපිට පේනවා random access memory. අපිට සසම්භාවී විදියට ප්‍රවේශ වෙන්න පුළුවන්.
ප්‍රොසෙසර් එකට සසම්භාවී විදිහට ප්‍රවේශ වෙලා මේ අවශ්‍ය කරන දත්ත උපදෙස් මේ ප්‍රොසෙසර් සම්බන්ධයෙන් මේ දේවල් ප්‍රවේශ වෙලා ඇක්සස් කරලා භාවිත කරන්න පුළුවන්. හොඳයි. එහෙමනම් RAM කියන මේ මෙමරි එකේ අවශ්‍යතාවය අපි කතා කරා. අපි RAM එකේ අවශ්‍යතාවය ගැන කතා කරද්දී විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. මොකක්ද? RAM එක ගැන කතා කරද්දී කම්පියුටර් එක ස්විච් ඕෆ් කරාට පස්සේ අපිට මේ කිසිම දෙයක් මතක නැහැ. එහෙනම් RAM එකේ කිසිම දෙයක් ගබඩා වෙන්නේ නැහැ ස්ථිරව. ඒක නිසා තමයි අපි නශ්‍ය මතකයේ යටතේ මේ දේ කතා කරන්නේ. නැත්නම් volatile memory යටතේ කතා කරන්නේ. හොඳයි. types of RAM කියලා මම මෙතනදී කතා කරනවා. මේ කතා කරන්නේ ඇත්තටම මේ අදාළ තාක්ෂණය. RAM random access memory කියද්දි මේ memory වර්ග කිහිපයක් ගැන අපි කතා කරනවා. එතනදී මේ memory වර්ගය අනුව cache memory එකේ මොන වගේ memory එකක්ද භාවිතා වෙන්නේ, registers වල, ඒ වගේම අපි RAM කියන මේ ප්‍රාථමික මතකයේ මොනවද භාවිතා වෙන්නේ. වර්ග ප්‍රධාන වශයෙන් දෙකක් ගැන කතා කරනවා, static memory and dynamic memory. static memory and dynamic memory. ඉතින් මේ වචන දෙක අපි කියනවා ගතික ස්ථිතික. static memory කියනකොට ස්ථිතික මතකය, ඒ වගේම dynamic memory කියද්දී ගතික මතකය. හරි. මේ ගතික සසම්භාවී ප්‍රවේශ මතකය එහෙම නැත්නම් ස්ථිතික සසම්භාවී ප්‍රවේශ මතකය කියද්දී ඇයි මේ වර්ග දෙකක්? උදාහරණයක් විදිහට අපි බලමු මුලින්ම ස්ථිතික සසම්භාවී ප්‍රවේශ මතකය. මෙතනදී අපි කතා කරන්නේ අපි මේ ගබඩා කරන මේ තාක්ෂණයේ යටතේ අපි ගබඩා කරන යම්කිසි දෙයක් තියෙනවා නම් අපිට විදුලි බලය නැත්නම් මේ කරන්ට් එක අපි කියනවා මේකේ ගබඩා වෙලා තියෙන දත්ත data මේ විදුලි බලය තියෙනකන් ස්ටෝර් කරලා තියාගෙන ඉන්නවා. එහෙමනම් නිතර භාවිත ඒ වගේම මේක වේගවත් අඩු ධාරිතාවයකින් තමයි අපිට ගොඩක් වෙලාවට මේ මතකයන් තියාගන්නේ. එකක් තමයි හේතුව මේකේ වියදම වැඩි. හරි. එහෙමනම් මේ static random access memory කියන තාක්ෂණයේදී මෙතනදී මේ නිතර රීෆ්‍රෙෂ් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා අපි කියනවා. නිතර රීෆ්‍රෙෂ් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් අපි මේ static නැත්නම් ස්ථිතික මේ SRAM කියන වචනේ අපි දකිනවා cache memory සහ registers වල භාවිතා වෙනවා. එහෙනම් ඊළඟ කාරණය තමයි ඊළඟ වර්ගය තමයි ගතික සසම්භාවී ප්‍රවේශ මතකය. මොකක්ද මේ dynamic අපි කියනවා dynamic නැත්නම් ගතික DRAM. එහෙනම් RAM එකේදී අපි දකින්නේ මේ DRAM කියන තාක්ෂණය. මෙතනදී වෙන්නේ අපි වේගය අඩුවෙන් දකිනවා static memory එකට වඩා SRAM එකට වඩා. ඒ වගේම ධාරිතාව වැඩිපුර අපිට ලැබෙනවා SRAM එකට වඩා. වේගය ධාරිතාව ගැන කතා කරනකොට ඊට අමතරව අපි කතා කරනවා මේ refresh වීම ගැන. මොකද්ද මේ refresh වෙනවා කියන්නේ? ඇයි නිතර refresh කරන්න ඕන වෙනවා කියන්නේ? අපි කියනවා පුබුදු වීම කියලා. හරි. එහෙමනම් මෙතනදී වෙන්නේ අපි මේ බිටු මේ දත්ත ගබඩා වෙනකොට එක බිඳුව විදියට මේ ආරෝපිත තත්වයන් එක්ක පෙන්නනවා. එහෙනම් ආරෝපිත නොවන විදියට මේ කැපැසිටර්ස් අපි කතා කරන්නේ මේ කැපැසිටර් එකක් නැත්නම් ධාරිත්‍රකයක් කියනවා. මෙතනදී ආරෝපිත නොවන කියලා එක බිඳුව වශයෙන් අපි මේ අගයන් පෙන්නනවා. මේ දත්ත නිරූපණය කරන්නේ අන්න ඒ විදියට. ටික වෙලාවක් යද්දි මොකද වෙන්නේ? මේ ආරෝපිත තත්ත්වය අඩු වෙගෙන යනකොට මේ දත්ත විනාශ වෙන්න අපිට දත්ත වෙනස් වෙන්න පුළුවන්. එහෙමනම් ඒ දේ නැති කරන්න අපිට අවශ්‍ය වෙනවා රිෆ්‍රෙෂ් කරන්න. ඉතින් power consumption වැඩි වෙනවා කියලා අහලා ඇති ඒ නිසා. නම් මෙන්න මේ කියන ලක්ෂණ අපි දකින්නේ මේ DRAM එකත් එක්ක. එහෙමනම් RAM එක වැඩි capacity එකක් අපිට අවශ්‍යයි. අපි බලනවා RAM එක වැඩි capacity එකකින් භාවිත කරන්න. එතකොට අපිට computer එකේ speed එක වැඩියෙන් අපිට වැඩ කරගන්න පුළුවන්. එහෙමනම් RAM එකේදී මෙන්න මේ කියන ලක්ෂණත් එක්ක අපි දකිනවා DRAM කියන තාක්ෂණය. හොඳයි දුවේ පුතේ. අපි දැන් කතා කළේ මේ RAM එක ගැන. ඒ වගේම cache එක ගැන. ඒ වගේම registers. ඒ කියන්නේ මේ හැමදේම නශ්‍ය මතකයන්. නැත්නම් volatile. එහෙනම් අපි එතනින් එහාට යමු. සකසනයත් එක්ක processor එකත් එක්ක වැඩ කරද්දී අපිට මේ memory types අවශ්‍ය වුණාට අපිට long term මේ දත්ත මේ වැඩසටහන් හැමදේම දිගු කාලීනව ගබඩා කර ගැනීම වැදගත් වෙනවා. දිගු කාලීනව ගබඩා කර ගැනීම වැදගත් වෙනකොට අපි non volatile memory පැත්තට හැරෙනවා. එහෙනම් ඒ අවශ්‍යතාවයත් අපිට තියෙනවා. එහෙනම් විවිධ මතකයන්, විවිධ ලක්ෂණ, විවිධ කාරණා සඳහා අපිට අවශ්‍ය වෙනවා. ඉතින් මේ non volatile memory කිව්වම මොනවද? මෙතනදී විශේෂයෙන්ම අපි ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් ගැන කතා කරමු.
එකක් තමයි ROM කියලා. අපි නිතර අහන මේ ROM කියන වචනය. read only memory. ඒ වගේම විවිධ ද්විතීයික මතකයන්. ද්විතීයික මතකයන් ගත්තම අපි මතක වර්ග කිහිපයක් ගැන කතා කරනවා. ඉතින් මෙන්න මේ කියන ROM එක සහ අනිකුත් ද්විතීයික මතකයන් මේ non volatile memories යටතේ අපි කතා කරනවා. අපි මුලින්ම බලමු ROM එකක් කියන්නේ මොකක්ද කියලා. read only memory. read only memory කියනකොට එතනත් අපි මේ term එකෙන්ම දකිනවා අපිට කියවීමට පමණයි පුළුවන්. හොඳයි. මොකක්ද මේ read only memory එකක් කියන්නේ? ROM එකක්. ඇයි අපිට ROM එකක් ඕන වෙන්නේ? දැන් දුවේ පුතේ කම්පියුටර් එක ස්විච් ඔන් කරාට පස්සේ අපි ස්විච් ඔන් කරනවා විතරයි. අපි මේ කම්පියුටර් එක ක්‍රියාත්මක කරනවා විතරයි. හැබැයි ටික වෙලාවක් යනකම් දැන් නවීන පරිගණකත් එක්ක අපිට බොහොම අඩු වෙලාවක් තමයි ඒ සඳහා අවශ්‍ය වෙන්නේ. පරිගණකයට ක්‍රියාත්මක වෙන්න වෙලාවක් අවශ්‍ය වෙනවා. ඒ කාලය ඇතුළත යම්කිසි උපදේශ මාලාවක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ රූපයත් එක්ක මේ ඉමේජ් එකත් එක්කම දකිනවා අපි කතා කරන්නේ මේ ROM එක ගැන. මෙතනදී pre-installed කියලා පේනවා ඇති. එහෙනම් මෙතනදී වෙන්නේ මුලින් පරිගණකයේ අපි ලබා ගනිද්දී මේ වෙනකොටත් ලබා දීපු නැත්නම් ස්ථාපනය වෙච්ච instructions ටිකක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. නම් කම්පියුටර් එක ස්විච් ඔන් කරද්දී ඒ ඉනිෂියල් කම්පියුටර් ස්ටාර්ට් අප් process එකට නැත්නම් මූලිකව මේ ක්‍රියාත්මක වීමේ මේ ක්‍රියාවලියට අවශ්‍ය කරන තොරතුරු නැත්නම් උපදෙස් තමයි මේ ROM එක හරහා අපිට ලැබෙන්නේ. හොඳයි. ROM එක ගැන කතා කරද්දී අපි මේ ROM කියන අකුරු තුන ROM කියලා කතා කරනවට වඩා අපි දැන් දකිනවා විවිධ වර්ගයේ ROM. පඨන මාත්‍ර මතක විවිධ වර්ගයේ පඨන මාත්‍ර මතක දකිනවා. එහෙනම් මේ ඉමේජ් එකත් එක්ක මේ පින්තූරෙත් එක්ක පේනවා අපිට ROM කියන මේ ROM කියන මෙමරි එකත් එක්ක තවත් වර්ග තුනක් ගැන අපි කතා කරනවා. එකක් තමයි PROM, අනිත් එක තමයි EPROM, අපි කියනවා EPROM, ඒ වගේම EEPROM. දැන් මොනවද මේවයි තියෙන වෙනස්කම්? අපි දන්නවා දැන් අපි කතා කළා කම්පියුටර් එකත් එක්ක මේක ස්විච් ඔන් කරාට පස්සේ මේ ඉනිෂියල් ස්ටාර්ට් අප් process එකට අවශ්‍ය උපදෙස් අපිට ලැබෙන්නේ. එහෙනම් මේ දේ අපිට වෙනස් කරන්න බෑ. පරිශීලකයා විදියට වෙනස් කරන්න බෑ. හැබැයි මුල් කාලයේ හැම කම්පියුටර් එකත් එක්කම මේ ROM එක ඩෙවලොප් වෙද්දී එතනදී තරණ කොස්ට් එකට වඩා අපිට පුළුවන් නම් මේ ROM chip මේ chip එක වෙනම blank chip එකක් විදියට ඩෙවලොප් වෙලා ඒ අවශ්‍ය කරන උපදෙස් පරිගණක නිපදවීමේදී මේ අවශ්‍ය කරන උපදෙස් ඇතුළත් කිරීම. එහෙම නැත්නම් අපි කියනවා ප්‍රෝග්‍රෑම් කරනවා කියලා. මෙන්න මේ සඳහා මේ blank chip එක දෙන්න පුළුවන් නම් එතනදී අපිට කාලය, වියදම මේ දේවල් ගැන සලකා බලන්න පුළුවන්. හොඳයි. අපි බලමු PROM එකක් කියන්නේ මොකද්ද? PROM Programmable Read Only Memory. Programmable Read Only Memory. ඉතින් මේ වචන ටික කියාගෙන යනකොට දැන් මේ දරුවෝ දන්නවා මොකක්ද මේක. එහෙනම් මේ ROM එක අපිට blank chip එකක් විදියට හම්බ වෙනවා කම්පියුටර් එක manufacturers-ලට. හරි එහෙනම් ඒගොල්ලෝ කරන්නේ මේ blank chip එක අවශ්‍ය කරන උපදෙස් ලබා දීලා ප්‍රෝග්‍රෑම් කරනවා. ක්‍රමලේඛිත අපි කියනවා ක්‍රමලේඛිත කියවීමට පමණක් හැකි මතකය. එහෙනම් වාසිය තමයි හැම පරිගණකයත් එක්කම මේ ROM chip එක ගැන නෙමෙයි අපි කතා කරන්නේ. අපි blank chip එක අරගෙන ප්‍රෝග්‍රෑම් කරනවා. අපිට අවශ්‍ය කරන උපදෙස් ඇතුළත් කළා. ඒතර මෙතන වෙන්නේ manufacturer පැත්තෙන්, නිෂ්පාදකයාගේ පැත්තෙන් මේ ප්‍රෝග්‍රෑමින් පාර්ට් එක වෙනවා. එහෙනම් programmable read only memory. හැබැයි මෙතනත් ප්‍රශ්නයක් තියෙනවා. එකවරක් විතරයි ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. එහෙමනම් කාලයත් එක්ක මේ පරිණාමයත් එක්ක අපි දකිනවා මේ එකවරක් විතරක් ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් එකට තව විසඳුමක් එනවා. අපි කියනවා EPROM කියලා. erasable. අන්න තවත් අපිට වාසියක් තියෙනවා. erasable. මොකද්ද වෙන්නේ? මැකිය හැකි ක්‍රමලේඛිත කියවීමට පමණක් හැකි. එහෙනම් අල්ට්‍රා වයලට් මේ අපි කියනවා පාර ජම්බුල කිරණයක් භාවිතේ මැකීමක් වෙනවා. ඒ වගේම අපිට නැවත ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. එහෙමනම් ROM එක PROM වුණා. ඊට පස්සේ මේ ප්‍රෝග්‍රෑම් කරන්න එක සැරයක් ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් දේ erase කරලා ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් වුණා. දැන් අපිට මෙතනදී අපි භාවිතා කරන්නේ පාර ජම්බුල කිරණයක්. එහෙම නැත්නම් අපි කියනවා අල්ට්‍රා වයලට් ලයිට් බීම් එකක්. හරි. එතනින් අපි තවත් ඉස්සරහට ගියොත් EPROM කියලා අපි කියනවා. අපි කතා කරන්නේ විද්‍යුත් වශයෙන් මැකිය හැකි
දැන් මේක තවත් වාසියක් විද්‍යුත් වශයෙන් මැකිය හැකි නැවත ප්‍රෝග්‍රෑම් ක්‍රමලේඛගත අපි කියනවා ක්‍රමලේඛිත කියවීමට පමණක් හැකි. මම නැවත ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් මතකයක්. දැන් ක්‍රමයෙන් අපි ඇවිත් තියෙන අපිට මේ වඩාත් පහසුවෙන් මැනුෆැක්චරර් පැත්තෙන් ගත්තොත් නිෂ්පාදකයාගේ පැත්තෙන් ගත්තොත් වඩාත් වේගවත්ව මේ විදියට ROM භාවිතය. එහෙනම් අපේ පරිගණකට අපි මේ ගැන පරිශීලකයෝ විදියට මේ ගැන අපි සලකා බලන්නේ නැහැ. නමුත් මේ කියන ROM එකේ පරිණාමය සිද්ධ වෙන්නේ මෙන්න මේ විදියට. හොඳයි. අපි දැන් බලමු මේ ROM එක ගැන කතා කරද්දී ROM එකට අමතරව මොනවද මේ ද්විතීක මතකයන්? මම මුලින්මත් කිව්වා අපි මේ volatile memory කියලා කතා කරපු හැමදේම සකසනයට අවශ්‍ය වේගය වැඩියෙන් මේ අවශ්‍ය වැඩ කටයුතු කරගන්න ඒ දේවල් වලට ලබා දීලා තියෙනවා. හැබැයි අපිට ඕන කරන මේ වැඩසටහන් එහෙම නැත්නම් අපේ මේ programs මේ දේවල් අපි long term store කරගන්නේ කොහොමද? ගබඩා කරගන්නේ කොහොමද? එහෙනම් අන්න එතනදී අපිට අවශ්‍ය කෙනකින් මම අදහස් කරන්නේ පරිශීලකයාට මේ කම්පියුටර් එක මිලදී අරගෙන භාවිත කරන කෙනාට අවශ්‍ය දේවල් කරගන්නයි අපිට මේ ද්විතීක මතකය ඕන වෙන්නේ. එහෙමනම් එතනත් අපි ප්‍රධාන වර්ග 3ක් යටතේ කතා කරනවා. ප්‍රධාන වර්ග 3ක් කියලා කතා කරොත් magnetic storage, optical storage, solid storage. වචන 3ක් තියෙනවා. terms 3ක් තියෙනවා. එහෙනම් චුම්බක තාක්ෂණය භාවිත වෙනවා. ඒ වගේම ප්‍රකාශ නැත්නම් අපි කියනවා laser technology. ප්‍රකාශ ආචයන උපාංග. එතනින් එහාට අපි ගියොත් ඝන තත්ත්ව ආචයන උපාංග. හරි. මේ කියන චුම්බක තාක්ෂණය නැත්නම් චුම්බකිත ආචයන. ඒ වගේම magnetic, optical, solid. මේ කියන හැම වර්ගයත් එක්කම මොනවද උදාහරණ? අපි උදාහරණ මොනවද කියලා කතා කරොත් මුලින්ම චුම්බක තාක්ෂණය. චුම්බක තාක්ෂණයේ magnetic types මෙතනදී දුවේ පුතේ ඔබ නිතර භාවිතා කරනවා ඔබ නිතර දකිනවා මේ hard disk කියන එක. හැබැයි අපිට නිතර හුරු නැහැ මේ චුම්බක පට. ඒ වගේම දැන් බහුලව දකින්න නොලැබෙන දෙයක් floppy disk. මොකද මීට කලින් අපි නවීන පරිගණකත් එක්ක අපි ගොඩක් වෙලාවට මේ floppy disk කියන එක දකින්නෙත් නැහැ. ඒ වගේම අපිට floppy disk භාවිතා කරන්න අවශ්‍ය පහසුකමුත් එතන නැහැ. හේතුව තමයි ධාරිතාවය බොහොම අඩුයි. එහෙනම් අපිට මේ ගබඩා කරන්න මුල්ම කාලේ floppy disk කියන්නේ බහුලව භාවිත කරපු මතකයක්. හැබැයි hard disk මේ දේවල් මේ හැමදේම පරිණාමයත් එක්ක අපිට floppy disk කියන එක අපේ භාවිතේ නැත් වෙනවා. ඒක නිසා තමයි දැන් අපි ගන්න පරිගණකයක දැන් අපි ගන්න කම්පියුටර් එක අපිට floppy disk පාවිච්චි කරන්න අවශ්‍ය කරන පහසුකම් අපි ඒක දකින්නෙත් නැහැ. ඒ වගේම මේ දරුවෝ ඒ දේවල් භාවිත කරලත් මේ වෙනකොට නැතුව ඇති. නම් ඇයි අපෙන් භාවිතේ නැතට ගියේ කැපැසිටි එක ඒ වගේම ස්පීඩ් එක මෙන්න මේ කියන කරුණු. එහෙනම් අපි හයිරාකි එක ගැන කතා කරද්දී අපි කතා කරපු කරුණු ටික අපිට දැන් මේ හැමතැනම අවශ්‍ය වෙනවා. එහෙනම් ස්පීඩ් එක ඒ වගේම කැපැසිටි එක ඔය කියන දේවල්. අපි බලමු ඔප්ටිකල් ස්ටෝරේජ් කියන්නේ මොකක්ද? නැත්නම් අපි කියනවා ප්‍රකාශ තාක්ෂණය. නිතර භාවිතා වෙන අපි නිතර දකින CD, DVD ඒ වගේම දැන් බහුලව මේ ෆිල්ම්ස් ගබඩා කරන්න අපි බහුලව දකින දෙයක් තමයි මේ Blu-ray. CD එකක්, DVD එකක්, Blu-ray කියන මෙන්න මේ විදිහට පල්ලෙහාට එනකොට අපි දකිනවා කැපැසිටි එක වැඩි වෙනවා. ඒ වගේම මෙතනදී අපි Blu-ray කියන තාක්ෂණයේදී මල්ටිමීඩියා මේ ෆිල්ම්ස් මේ අපි දකින්න අපි මුල් කාලයේදී අපි CD එකකින් DVD එකකට ආවා. DVD එකකින් අපි අපිට අවශ්‍ය කරන ෆිල්ම් එකක් ස්ටෝර් කරගන්න. එහෙනම් අපි නිතර කරන දෙයක්නේ. ඒ වගේම අපේ පරිගණකයේ අපි සාමාන්‍ය වැඩ කටයුතු කරගෙන යද්දී අපිට CD DVD භාවිතා කරා. එහෙනම් දැන් අපි ඇවිත් තියෙනවා මේ Blu-ray කියන තැනට. එහෙනම් මෙන්න මේ විදිහට අපි මේ ඔප්ටිකල් නැත්තම් ප්‍රකාශ තාක්ෂණය අපි භාවිතා කරනවා. එතනින් පස්සේ නිතර අපි දකින දෙයක් තමයි solid storage. ඇයි අපි මේ solid storage කියන තැනට එන්නේ? හරි. solid storage කියද්දී අපි වැඩි ධාරිතාවක් වගේම අපිට availability එක වැඩි කියලා අපි කතා කරනවා. මොකක්ද මේ availability එක වැඩි කියලා අපි කතා කරන්නේ? මම උදාහරණයක් විදිහට මෙතනදී USB flash drive එකක් ගත්තොත් USB flash drive එකකදී අපිට ඕනම කම්පියුටර් එක ටැබ් එකක් නැත්නම් ලැප්ටොප් එකක් අපි වැඩි භාවිතයක් අපි දකිනවා. ඉතින් දුවේ පුතේ
මේ කතා කරන මෙමරි කාඩ්ස් උඩ ෆෝන් එකක් කියලා ගත්තට පස්සේ මේ ෆෝන් එකකදී මෙමරි චිප්ස් ඒ වගේම මේ මෙතන අපි පෙන්නලා තියෙන SD කාඩ්ස් නම් මෙන්න මේ කියන දේවල් අපි මේ USB එහෙම නැත්නම් එතනින් මේ වර්ගයේ විදියට අපි කතා කරන solid state ඔන්න ඔය කියන ටයිප් එක යටතේ අපි සාකච්ඡා කරනවා. අපි ද්විතීයික මතකයන් යටතේ අපි කතා කරනවා magnetic storage. එහෙනම් මේ magnetic storage කියලා කතා කරාම නිතර අපි දකින දෙයක් තමයි මේ hard disk එක. මම කලිනුත් කතා කරා floppy disk එකයි නිතර අපි දකින්නේ නැහැ magnetic tape කියන එක බහුලව අපි භාවිත කරන්නේ නැහැ. සාමාන්‍ය පරිශීලකයන් විදිහට අපි භාවිතක් වෙන්නේ නැහැ. එමනම් මේ hard disk එක අපි නිතර දකිනවා. එතකොට මෙතනදී චුම්බක තාක්ෂණය තමයි භාවිතා වෙන්නේ. ඒ වගේම දත්ත ගබඩා කිරීම. මේ දත්ත ගබඩා කිරීමේදී අපි බයිනරි ඉන්ෆර්මේෂන් එකක් විදියට. එහෙම නැත්නම් එක බිඳුව කියන එකත් එක්ක තමයි මේ දත්ත ගබඩා වීම සිද්ධ වෙන්නේ. මෙතනින් ඉස්සරහට අපි කතා කරොත් අපි නිතර භාවිතා නොකරන ඩිවයිස් එක තමයි උපාංගය තමයි මේ floppy disk එක කියලා. එහෙනම් දුවේ පුතේ මේ වෙනකොට භාවිතා කරන්නේ නැති අපි කතා කළා වගේම මේ වෙනකොට නිතර අපි භාවිතා කරන්නේ නැති මේ floppy disk එක විවිධ ප්‍රමාණයන්ගෙන් විවිධ ධාරිතාවයන්ගෙන් මුල් කාලේ මේ දේ භාවිතා වුණා. හොඳයි. අපි බලමු දෙවනි වර්ගයේ විදියට optical storage. මේ ප්‍රකාශ තාක්ෂණය. optical storage ප්‍රකාශ තාක්ෂණය යටතේ එහෙනම් මේ කතා කරපු විදියට අපි දකිනවා CD, DVD, Blu-ray. හරි. මේ CD, DVD, Blu-ray කියලා ගත්තම මෙතනදී අපිට අවශ්‍ය වෙනවා මේ මතකය භාවිතා කරද්දී මේ CD, DVD භාවිතා කරද්දී කම්පියුටර් එකේ අපි CD-ROM එක මෙන්න මේ විදියට ඒකට අවශ්‍ය කරන පහසුකම අපිට ඒ හරහා අවශ්‍ය වෙනවා. එහෙනම් අපි මෙතනින් ඉස්සරහට බලමු අපි කතා කරන solid storage. එහෙනම් අපි කතා කළා වැඩි භාවිතයක් තියෙන ඒ වගේම availability එක වැඩි අපිට pen drive එකකට දත්තයක් ගබඩා කරගත්තොත් අපිට මොනවා හරි තොරතුරු ටිකක් අපි ගබඩා කරගත්තොත් ඕනම උපාංගයක් එක්ක මේ දේ භාවිතා කරන්න පුළුවන්. මොකද අපි USB port එකත් එක්කයි මේ දේ ගනුදෙනුව කරන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේ මේ ඔප්ටිකල් තාක්ෂණයත් එක්ක ගත්තොත් එතනදී කතා කරපු CD, DVD, Blu-ray කතා කරද්දී ඒ CD එක DVD එක භාවිතා කරන්න අවශ්‍ය කරන පහසුකම අපිට තියෙන්න ඕනේ. CD-ROM එක, DVD-ROM එක ඒ වගේ. අපි USB ගැන කතා කරනකොට නැත්නම් මේ solid state ගැන කතා කරද්දී දැන් අපි ඕනම කම්පියුටර් එක අපි මේ USB port එකක් නෙමෙයි එකකට වැඩි ගණනක් අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම මේ USB කියන මේ USB port එකත් එක්ක අපි මේ කරන ගනුදෙනුවේදී ඕනම උපාංගයක් එක්ක ටැබ් එකක්, ලැප්ටොප් එකක් එහෙනම් ඒකයි අපි කතා කරන්නේ high availability කියලා. වැඩි භාවිතයක් අපිට තියෙනවා මෙන්න මේ කියන මතක වර්ගයන් එක්ක. ඉතින් ඒ වගේම අපිට ඉතා කුඩා ප්‍රමාණයන්ගෙන් මේ භෞතික ප්‍රමාණය ගත්තොත් අපි දකිනවා ඉතා කුඩා ප්‍රමාණයන්ගෙන් අපිට මේ මතකයන් භාවිත කරන්න පුළුවන්. එහෙනම් portability කියන එක ගත්තොත් එතනිනුත් portability කියන දේ අපිට වැඩි හරියක් ලැබෙනවා මේ solid state කියන වර්ගයත් එක්ක. ඉතින් නශ්‍ය නොවන මතකයන් එහෙම නැත්නම් non volatile memory ගැන කතා කරද්දී උදාහරණ වගේම ඒවායේ තියෙන ලක්ෂණ තමයි අපි අර එකින් එකට කතා කරේ. පොදුවේ කතා කරොත් මේ කියන ලක්ෂණ පරිගණකය ක්‍රියාවිරහිත කරාට පසුවත් නැත්නම් අපි කියනවා කම්පියුටර් එක ස්විච් ඕෆ් කරාට පස්සෙත් අපිට මේ කියන උපාංගවල මේ කියන මතක උපාංගවල තියෙන දත්ත ලබා ගන්න පුළුවන්. ඒ දත්ත විනාශ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් මේ කියන උපාංග මේ ද්විතීයික ආචායන උපාංග අපිට වැදගත් වෙන්නේ long term අපිට මේ අවශ්‍ය කරන දත්ත නැත්නම් වැඩසටහන් මේ දේවල් ගබඩා කරලා තියාගන්න. වර්ග දෙකක් ගැන කතා කරා. volatile and non volatile. එතනදී volatile memory විදියට කතා කරපු cache memory ඒ වගේම registers RAM එහෙනම් මේ කියන මතකයන් අපි භාවිතා කළේ අපේ අවශ්‍යතාවයට උනාට අපි මැදිහත් වීමකින් නෙමෙයි. මොකද පරිගණකයේ මේ ක්‍රියාවලීන් මේ සකසණයට අදාළ ක්‍රියාවලීන් ඉතා ඉක්මනින් සිදු කරලා දෙන්න අවශ්‍යතාවය මෙන්න මේ කියන අවශ්‍යතාවය නිසා. එහෙමනම් මේ කියන අවශ්‍යතාවය ඉටු කරලා දෙන්න අපි මේ volatile මතකයන් නැත්නම් නශ්‍ය මතකයන් භාවිතා කරද්දී අපි දැකපු ලක්ෂණ තමයි අපිට වේගය ඉතාමත් ඉහළයි. non volatile මතකයන් memory types නැත්නම් නශ්‍ය නොවන මතකයන් එක්ක බැලුවම
මේ නශ්‍ය මතකයන් වල අපි දකින වේගය ඊටමත් ඉහළයි. හැබැයි ඒවායේ ප්‍රමාණය එහෙම නැත්නම් අපි කියනවා භෞතික ප්‍රමාණයටත් වඩා ධාරිතාවය ගත්තොත් 15 අගයක් ගන්නවා. හැබැයි නශ්‍ය නොවන මතකයන් ගැන කතා කරද්දී කියන්නේ අපි දැන් මෙතන කතා කරන මේ solid state, optical state නැත්නම් magnetic types මෙන්න මේ දේවල් ගැන කතා කරද්දී අපිට වැඩි ධාරිතාවක් ලැබෙනවා. හැබැයි වේගය අඩුයි. ඒ වගේම අපි මුලින්ම කතා කරපු ලක්ෂණ දකිනවා. එහෙනම් වේගය අඩුයි, capacity එක වැඩි වෙනවා. ඒ වගේම භෞතික ප්‍රමාණය physical size එක අපි වැඩියෙන් දකිනවා. cost එක ගත්තොත් අපි අර නශ්‍ය මතකයන් වලදී දරුව පිරිවැයට වඩා cost per bit කියලා ඒ ප්‍රමාණය අනුව අපි දරන වියදම ධාරිතාවය අනුව දරන වියදම අඩුවීමක් දකින්න ලැබෙනවා. අපි මතක වර්ගයන් නශ්‍ය මතකයන් නශ්‍ය නොවන volatile non volatile මෙන්න මේ කියන විදිහට විවිධ වර්ග කතා කළා. එහෙනම් මේ මතක වර්ගයන් එක්ක මේකේ දූරාවලිය හයිරාකි එක ගැන කතා කළා. විවිධ නිර්ණායක යටතේ සැකසුම් මේ අපි මෙමරි ටයිප් එක ගත්තට පස්සේ ඒකේ ධාරිතාව එහෙම නැත්නම් අපි කියනවා ස්පීඩ් එක ෆිසිකල් සයිස් එක ෆිසිකල් භෞතික ප්‍රමාණය මේ හැම දෙයක්මත් එක්ක. එහෙනම් මේ හැම තැනදීම අපිට වැදගත් කරුණක් තියෙනවා. මේ මතකයට ප්‍රවේශ වෙන්නේ කොහොමද? එහෙනම් මතකයට ප්‍රවේශ වීම ගැන අපි එක තැනකදී කතා කළා. RAM එකේදී නමින්ම දීලා තියෙනවා random access memory කියලා. RAM එකේදී නමින්ම දීලා තියෙනවා random access memory කියලා. ඇයි ඒ මතකයේ තියෙන දේ randomly access කරන්න පුළුවන්. එහෙම නැත්නම් සසම්භාවී විදියට ප්‍රවේශ වෙන්න පුළුවන්. ඕනෑම තැනක අපි සසම්භාවී විදියට කියන්නේ අපිට පිළිවෙලක් මේ මුල ඉඳන් මෙතනට access කරනවා කියන එක නෙමෙයි. එහෙමනම් ඔය මතකයට ප්‍රවේශ වීම කියන එක අපි ද්විතීයික මතකයන් එක්ක ද්විතීයික මතකයන් නැත්නම් secondary storage devices එක්ක අපි වර්ග කිහිපයක් කතා කරනවා. ඉතින් අපි මේ පාඩමේදී වර්ග දෙකක් ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරනවා. මොනවද මේ වර්ග දෙක? ප්‍රධාන වශයෙන් කතා කරන මේ වර්ග දෙක තමයි අපි කියනවා sequential. එහෙම නැත්නම් අපි අනුපිළිවෙලට භාවිතා කරනවා කියනෝනේ අනුක්‍රමික ප්‍රවේශය. ඊළඟ ප්‍රවේශ ක්‍රමය තමයි random access. එහෙම නැත්නම් සසම්භාවී ප්‍රවේශය. ඉතින් අපි එකින් එක කතා කරන්න කලින් මේ කියන වචන දෙකෙන් පොඩ්ඩක් බලමු මොකද්ද මේ කියලා. අනුක්‍රමික ක්‍රමයට කතා කරද්දී අපි දන්නවා අපිට අපි මේසයක් උඩ මොනවා හරි දෙයක් තියලා තියෙනවා. අපි නැත්තම් පන්ති කාමරයක පුටු තියලා තියෙනවා අපි ගිහිල්ලා වාඩි වෙනවා. එහෙනම් වාඩි වෙද්දී එහා කොනේම ඉන්න කෙනෙක් නැගිටලා එන්න මේ කොනේ ඉඳන් කට්ටිය නැගිටලා ඉඩ දෙන්න ඕන නම් අපිට ගතවන කාලය කොහොමද? හැබැයි මේ පන්ති කාමරයේ තියෙන සැකැස්ම අනුව ඕනෑම තැනකින් කෙනෙක්ට නැගිටලා එන්න පුළුවන් නම් අපිට හරි පහසුයි අපිට අවශ්‍ය කෙනාට කතා කරලා නැගිටවල එළියට ගන්නවා. එහෙනම් මෙන්න මේ කියන අපි ප්‍රායෝගිකව කතා කරන දේම තමයි අපි මේ මතකයක තියෙන යම්කිසි දත්තයකට ප්‍රවේශ වෙන ක්‍රම විදියට කතා කරන්නේ. එහෙනම් මේ මතකයක් මෙමරි එකක් ගත්තම ඒකේ තියෙන data වලට මේ bits access කරන්න ප්‍රධාන වශයෙන් අපි කතා කරන්නේ පිළිවෙලකට නැත්නම් අනුක්‍රමික විදියට access කරනවද එහෙම නැත්නම් සසම්භාවී විදියට access කරනවද කියලා. අපි බලමු පළවෙනි එක. අපි පළවෙනි එක විදියට කතා කරන්නේ මේ කියන අනුක්‍රමික ක්‍රමය. එහෙම නැත්නම් sequential access. ඉතින් දුවේ පුතේ දැන් පේනවා ඇති මේ පින්තූරෙන්ම තියෙනවා මොකක්ද? පළවෙනි කොටසට අපි මේ උදාහරණයක් විතරයි අරන් තියෙන්නේ. එහෙනම් 1 2 3 4 5 6 කියලා පේනවා ඇති. නම් පළවෙනි මතක ලිපිණයේ ඉඳන් අපි පිළිවෙලින් යන්න ඕනේ ඊළඟට අපිට අවශ්‍ය කරන තැනට යන්න. මෙන්න මේක තමයි අපි මේ කතා කරන්නේ sequential memory access. ඉතින් දැන් අපි බලමු මොනවද තියෙන ගැටලු. මේක සරල ක්‍රමයක්. මොකද අපි දන්නවා මතකයක ලිපිණයන් ගත්තට පස්සේ බිඳුවේ ඉඳන් අපිට පුළුවන් අපි අගයක් විදියට බිඳුව කියලා ගත්තොත් බිඳුවේ ඉඳන් අපිට පුළුවන් ඒ මතක ලිපිණයන් ගැන කතා කරන්න. පස්වෙනි පාඩමට යද්දී ඔබ ඉගෙන ගන්නවා මේ මතකයන් වල මේ ලිපිණයන් කොහොමද හසුරවන්නේ මේ දේවල් කොහොමද ගණනය කරන්නේ මේ හැමදේම. අපි දැනට කතා කරමු අපි බිඳුවෙන් පටන් අරගෙන අපිට පුළුවන් මේ හැම මතක ඒකකයක්ම නම් කරන්න. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ මේ අපි හිතමු 100 කියන ඉලක්කම කියලා. 100 කියන මෙමරි බ්ලොක් එකට ඇක්සස් කරන්න නම් අපි මුල ඉඳන් ඇක්සස් කරන්න ඕනේ.
ඉතින් අපි කියනකොටම දන්නවා අපිට ගත වෙන කාලය. හැබැයි මේක සරල දෙයක්. හරි. එතනින් පස්සේ අපි දෙවනි ක්‍රමය විදියට කතා කරන්න කලින් නම් මෙතනදී මේ කතා කරපු අඩුපාඩුව සහ වාසිය මේ හැමදේමත් එක්ක අපි දෙවනි ක්‍රමයට යමු. දෙවනි ක්‍රමය තමයි සසම්භාවී ප්‍රවේශය. කියනවා random access. random access එකේදී දැන් මෙතන අපි මේ කලින් කතා කරපු මේ memory blocks ගැන කතා කරොත් මේ memory blocks වලදී පළවෙනි මේ memory block එකෙන් අපිට පුළුවන් තවත් memory block එකකට access කරන්න. එහෙනම් එතනින් අපිට පුළුවන් තවත් memory block එකකට access කරන්න. ඉතින් මෙතනදි වෙන්නේ ඇත්තටම සසම්භාවී ක්‍රමයට. අහම්බු ලෙස අපිට පුළුවන් ප්‍රවේශ වෙන්න. ඉතින් ඒක ඊටමත් වැදගත් කරුණක් අපිට අවශ්‍ය කරන මේ කාර්යයන් ඊට ඉක්මනින් කරගන්න. මෙතනදී අපි කියනවා read and write information anywhere in the file. අපිට පුළුවන් මේ මතකයේ තියෙන ඕනෑම තැනකට ප්‍රවේශ වෙන්න. හොඳයි. එහෙනම් අපි මේ කතා කළේ මේ මතකයන් වල ප්‍රවේශ වීම ගැන. ඉතින් දැන් පේනවා ඇති අපි මේ කතා කරපු ප්‍රධාන කොටස්, ප්‍රධාන මාතෘකා ටික. මේ මාතෘකා අතර සම්බන්ධය මොකද්ද? දැන් අපිට වැදගත් වෙනවා මේ මාතෘකා අතර සම්බන්ධය. නැත්තම් මේ දේවල් කොහොමද එකිනෙකට සම්බන්ධ වෙන්නේ කියලා කතා කරන්න. එහෙනම් මුලින්ම කතා කරපු මතක දූරාවලිය memory hierarchy එක. මේ memory hierarchy එකේදී අපි මොනවද කතා කළේ? විවිධ මතක වර්ගයන් වලට මේ උදාහරණ අරගෙන ඒ නිර්ණායකයන් එක්ක අපි කොහොමද මේ දූරාවලිය අඳුනගන්නේ? එහෙනම් ඒ කතා කරපු ලක්ෂණ මොනවද? මෙතනින් පස්සේ අපි කතා කරා නශ්‍ය මතකයන්, නශ්‍ය නොවන මතකයන්. ඒවායේ උදාහරණ, ඒ වගේම මේ ගති ලක්ෂණ අපි කියනවා characteristics ගැන අපි කතා කරනවා. එහෙමනම් ඒක අපි කතා කරනවා මේ memory types වලට අදාළ ආවේනික ලක්ෂණ. මේ ලක්ෂණත් එක්ක අපි මොනවටද මේ memory types භාවිතා කරන්නේ? අපේ කුමන අවශ්‍යතාවයන් සඳහාද අපි memory types මේ දේවල් භාවිතා කරන්නේ? අවසාන වශයෙන් අපි කතා කළා මේ ප්‍රවේශ වෙන විදි. එහෙනම් මේ මතක ප්‍රවේශ ප්‍රරූපවලට අමතරව මේ තුන් දෙනා කොහොමද අපි එකිනෙකට සම්බන්ධ කරගන්නේ? අපි බලමු මතක් කරලා මේ memory hierarchy. එහෙනම් මෙතනදී ඔබට මතක ඇති අපි ධාරිතාවය, ඒ වගේම ප්‍රමාණය, physical size එක, එහෙනම් speed එක, cost per bit කියලා අපි ඒවට තරණ වියදම. මේ වියදම කියන කරුණ ඇරෙන්න අනිත් කරුණු තුනම දුවේ පුතේ අපි කතා කරන්නේ මේ කම්පියුටර් එකේ මේ පරිගණකයේ තාක්ෂණයත් එක්ක. අපි වියදම කතා කරන්නේ අපි ඒ වෙනුවෙන් දරන වියදම. ඒ මතකයන් ඇතුළත් කරලා තියෙන මේ කම්පියුටර් එක පරිගණකයේ මිලදී ගනිද්දී අපි දරන වියදම. අපි ඒක නිසා cost per bit කියන එක පොඩ්ඩක් පැත්තකින් තියලා capacity, size, ඒ වගේම speed. එහෙනම් මේ කියන කරුණු කොහොමද අපිට අවශ්‍ය වෙන්නේ? පරිගණකයේ අපි නශ්‍ය මතකයන් විදියට කතා කළා registers, cache memory, ඒ වගේම RAM. registers, cache memory, RAM. එhmenan අර කතා කරපු නිර්ණායක අපි මේ නශ්‍ය මතකයන් වලදී කොහොමද කතා කරේ? අපි මුලින් දූරාවලියත් මේ hierarchy එකත් එක්ක කතා කරපු මේ නිර්ණායක අපි නශ්‍ය මතකයන් එක්ක කොහොමද කතා කරේ? අපි registers, cache, RAM. registers වලදී අපි කතා කරේ වේගය වැඩිම, අපිට වැඩිම වේගයකින් අවශ්‍ය කරන කටයුතු, සකසණයට අවශ්‍ය කරන කටයුතු ලබා දෙනවා. එහෙමනම් වේගය වැඩි විතරක් නෙමෙයි අඩු ධාරිතාව, ඊටමත් කුඩා ධාරිතාව වලින් තමයි අපි මේ registers කතා කළේ. ඇයි ඒ? අපි register එකක් පාවිච්චි වෙන්නේ, අපි register එකක් අවශ්‍ය වෙන්නේ ඒ සකසන අපි process එකක් කරද්දී program එකකට අදාළව processes කීපයක් වෙන්න පුළුවන්. නම් මේ එක process එකක් කරද්දී ඒ process එකට අදාළව දත්ත, උපදේශ, ලිපිනයන් මේ හැමදේම తాවකාලිකව ගබඩා කර ගැනීම අවශ්‍ය වෙනවා. తాවකාලිකව ගබඩා කර ගැනීම අවශ්‍ය වෙද්දී අපි හොඳටම දන්නවා වැඩි මතක ධාරිතාවයක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. හේතුව තමයි අපි මේ වෙලාවේ සැකසීමට අදාළ අවශ්‍ය කරන දේවල් සම්බන්ධයෙන් විතරයි ඒ මොහොතේම ඊළඟ සැකසීම process එකට සම්බන්ධයෙන් යද්දී අපි අර දේවල් ඉවත් කරලා ඊළඟ සැකසීමට සම්බන්ධ වෙනවා. අන්න ඒ නිසා තමයි අපිට වැදගත් වෙන්නේ වේගය කියන දේ. නමුත් අපිට ප්‍රමාණය, ධාරිතාවය කියන එක නෙමෙයි මෙතනදී වැදගත් වෙන්නේ. හරි. ඒ වගේම ඊළඟ
දේ තමයි අපි රෙජිස්ටර්ස් වලට අමතරව කතා කරපු කෑෂ්. එහෙනම් දුවේ පුතේ කෑෂ් කියන එක අපි පාවිච්චි කළේ අපි දන්නවා දැන් අපි මුලින් කතා කරගෙන ආවේ හැඳින්වීමත් එක්ක අපි කතා කළේ පරිගණකයේ සකසණයට නිතර අවශ්‍ය වෙන දත්ත උපදෙස් රඳවා තබා ගැනීම. එහෙනම් අපි එතනදී නිතර අවශ්‍ය වෙන දත්ත උපදෙස් රඳවා තබා ගැනීම ගැන සාකච්ඡා කරද්දී අපි ඒ වෙලාවේ කතා කළා RAM එක ගැන. එහෙනම් RAM එකේදී අපි කිව්වේ randomly access කරන්න පුළුවන්. එහෙනම් ඇයි hard disk එකක් තියෙද්දි මේ RAM එක ගැන අපි කතා කළේ? hard disk එක කියන්නේ non volatile memory එකක්. දැන් අපි මේ පාඩම තුලින් කතා කරපු දේවල් වලින් තමයි අපි මේ සම්බන්ධතාවය හොයාගන්නේ. hard disk එක අපි භාවිතා කරේ long term අපිට අවශ්‍ය කරන මේ සියලු දේවල් ගබඩා කරගන්න. එහෙනම් hard disk එකේ තියෙන දේ සකසණයට direct access කරන්න බෑ. එහෙනම් direct access කරන්න බැරි නිසා අපිට අවශ්‍ය වෙනවා RAM එකට මේ දේවල් ලබා ගන්න. එහෙනම් අපි ක්‍රියාත්මක වෙන මේ process එකට අදාළ අපි යම්කිසි program එකකින් ඒ අවශ්‍ය කරන process එකක් ක්‍රියාත්මක වෙද්දී අවශ්‍ය දත්ත උපදේශ తాවකාලිකව RAM එකේ තියාගන්න. එහෙනම් CPU එක processor එක RAM එකෙන් තමයි ලබා ගන්න. ඒ ලබා ගනිද්දි ගත වෙන කාලය ගැන බලලා නිතර භාවිතා කරන program මේ දත්ත උපදේශ නිතර භාවිතා වෙන දේවල් අපි ගබඩා කර ගන්නවා cache එක ඇතුලේ. එහෙනම් cache memory එක අපි කිව්වා frequently used programs. එහෙනම් cache එක ඇතුලේ අපි නිතර භාවිතා වෙන මේ දත්ත උපදේශ රඳවා තබා ගැනීම තුලින් අර RAM එකෙන් ලබා ගනිද්දී යන කාලයට වඩා අපි දන්නවා cache එක ඊට වඩා වේගවත් කියලා. එහෙනම් ඉතා ඉක්මනින් ලබා දෙන්න පුළුවන්. එහෙනම් තාක්ෂණීය විදියට අපි කතා කරා අපි SRAM කියන දේ උතනදී භාවිතා වෙනවා කියලා. එහෙනම් SRAM කියද්දිත් අපි කිව්වේ capacity එක අඩු වෙනවා. නමුත් වේගය වැඩි. එතනදී අපි ලක්ෂණයක් විදියට කතා කරා නිතර රිෆ්‍රෙෂ් වීමක් වෙන්නේ නැහැ. power consumption ගැන කතා කරද්දී අඩු විදුලි පරිභෝජනයක්. ඔන්න ඔය කියන ලක්ෂණත් එක්ක තමයි අපි මේ cache memory ගැන කතා කරේ. හරි. එහෙමනම් registers එතනින් cache memory ඊට පස්සේ අපි මේ දැනුත් කතා කරපු RAM එක. එහෙනම් RAM එකේදී පරිගණකය ක්‍රියාත්මක කරාට පස්සේ අපිට අවශ්‍ය වෙන සියලුම දත්ත උපදේශ මේ වැඩසටහන් වලට අවශ්‍ය සියලු දේ తాවකාලිකව රඳවා ගැනීමක් වෙනවා. එහෙමනම් මේ දේවල් තමයි අපි මේ කතා කළේ registers cache RAM විදියට. එහෙනම් මෙතනදී අපි long term ස්ථිරව ගබඩා කිරීමක් ගැන කතා නොකරට සකසනේ වේගය අපිට අවශ්‍ය දත්ත ඉක්මනින් ලබා දීම අපිට අවශ්‍ය ප්‍රතිඵල ඉක්මනින් ලබා ගැනීම අපි මෙතනදී කතා කරා. ඊළඟට අපි ගියා non volatile memory වලට. නශ්‍ය නොවන මතක. නශ්‍ය නොවන මතකවලදී අපි අර කියපු වේගය කුඩා ප්‍රමාණය ධාරිතාවය අඩු මට්ටමක පැවතීම මේ දේවල් අපි දකින්නේ නැහැ. එහෙනම් මෙතනදී අපි දකින්නේ පරිගණකයේ ක්‍රියා විරහිත කළත් අපිට දකින්න පුළුවන් මේ කියන මතකයන් මේ හැමදේම මෙතන ගබඩා වෙලා තියෙනවා. එහෙමනම් අර දූරාවේලීදී අපි කතා කරපු වේගය කියන එක අඩුයි. නමුත් capacity ධාරිතාවය කියන එක වැඩි. අපි ඒ ගමන්ම කියනවා ප්‍රමාණය. ප්‍රමාණය කියන එකත් අපි දකින්නේ වැඩි අගයකින්. ඒ වගේම cost per bit. එහෙනම් cost per bit කියලා අපි කතා කරපු දේ ඊටා වැදගත්. මෙන්න මෙතනදී අපි කියනවා මේ නශ්‍ය නොවන මතකයන්. එතනදී අපි ROM කියන එක ගැන නෙමෙයි අපි සලකලා බලන්නේ ද්විතීක ආචයනයන්. හේතුව තමයි අපි පුද්ගලික සාමාන්‍ය පරිශීලකයන් මිලදී ගැනීමක් කරන්නේ මේ දේවල් කරන්නේ මේ secondary storage. හැබැයි නශ්‍ය නොවන මතකයන් ගැන කතා කරද්දී ROM එක අපිත් එක්ක අපි මේ සාකච්ඡා කරද්දී මෙතනදී අපි ROM එක තියාගෙන ඉන්නවා. ROM එක කියන එකේදී අපි කතා කරේ මේ පරිගණකයේ ක්‍රියාත්මක කිරීමේදී අපිට අවශ්‍ය කරන උපදෙස් මොනවද? අපිට අවශ්‍ය කරන උපදෙස් පරිශීලකයාගේ ක්‍රියාත්මක වීමකින් මැදිහත් වීමකින් තොරව අපි පරිගණකය ක්‍රියාත්මක වීමේ ක්‍රියාවලිය කොහොමද වෙන්නේ? අපි කියනවා booting up process කියලා. එහෙනම් මේ කියන උපදෙස් සියල්ල මේ ROM එක ඇතුලේ ගබඩා වෙනවා. ඒ දේවල් කම්පියුටර් එක මේ පරිගණකයේ මැනුෆැක්චරර් ගෙන්ම ඒ පැත්තෙන්ම අපිට ලැබෙනවා. එහෙනම් අපි ROM එකත් එක්ක ගනුදෙනුවක් සිද්ධ වෙන්නේ නැහැ. අපිට කියවීමට පමණක්. නමුත් සාමාන්‍ය පරිශීලකයාට ROM එකත් එක්ක ROM එක කියවීමක්වත් කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ පරිගණකයට ක්‍රියාත්මක වීමේදී අවශ්‍ය කරන උපදෙස් ලබා ගැනීම විතරයි. එතනින් අපි දෙවෙනියට කතා කරන්නේ secondary storage. secondary storage වලදී අපි කතා කරනවා ස්ථිරව අපිට අවශ්‍ය කෙනකින් මම නැවත වතාවක් අදහස් කරන්නේ සාමාන්‍ය පරිශීලකයට
අවශ්‍ය කරන කාර්යයන් සඳහා මේ වැඩසටහන් මේ දත්ත මේ හැම දෙයක්ම ගබඩා කර ගැනීම. programs මේ දේවල් ගබඩා කර ගැනීම කම්පියුටර් එක ස්විච් ඕෆ් කරත් මේ කියන secondary storage එකෙන් අපිට අවශ්‍ය කරන මතකය දිගු කාලීනව පවත්වාගෙන යනවා. අපිට අවශ්‍යතාවය වෙන පරිදි මේ දරුවන්ට අවශ්‍ය වෙන විදියට මේ දේවල් මැකීමක් කරන්න පුළුවන්. නමුත් අපි මේ ද්විතීකාචනයන් ගැන කතා කරද්දී අපි මේ ගබඩා කරලා තියෙන දේවල් නැවත අපිට භාවිතා කරන්න අවශ්‍ය වෙලාවකදී ගන්න ගබඩා වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය කියන විදියට තමයි අපි මේ සම්බන්ධතාවය ගැන කතා කරේ. එහෙනම් මුලින්ම මොනවාද ලක්ෂණ? ඒ වගේම මේ කියන මතක වර්ග මොනවද? මේ මතක වර්ගයන් එක්ක අපි දකින ලක්ෂණ මොනවද? සහ උදාහරණ මොනවද? ඉතින් මේ උදාහරණ මේ ලක්ෂණ මේ හැම දෙයක්ම ඇයි අපිට අවශ්‍ය වෙන්නේ? අපි කම්පියුටර් එක පාවිච්චි කරනවා කියන්නේ අපි ටැබ්ලට් එකක්, PC එකක්, ලැප්ටොප් එකක්. එහෙනම් මේ ඕනෑම වර්ගයේ පරිගණකයක් භාවිතා කරද්දී අපි මේ හැමදේම දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් මේ දේවල් වල ලක්ෂණ මොනවද? මේ දේවල් භාවිතා වෙන්නේ මොනවටද? එහෙනම් විශේෂයෙන්ම උසස් පෙළ තොරතුරු හා sannivedana තාක්ෂණ විෂය හදාරන දරුවෝ විදියට ඉදිරියේදීත් ඔබ මේ දෙවනි පාඩමේ ඉන්නේ. දෙවනි නිපුණතාවයේ ඉන්නේ. එහෙනම් මේ නිපුණතාවය යටතේ අපි මේ කතා කරන මේ මූලික කරුණු මේ දේවල් වැඩි වශයෙන් ඔබ අධ්‍යයනය කරනවා ඉදිරි පාඩම් වලදී. එහෙනම් එතනදී මේ මූලික දැනුම ඊටාම වැදගත්. එහෙනම් මේ කියන ලක්ෂණ මේ කියන දේවල් අපි භාවිතා කරමු අපේ සාමාන්‍ය ජීවිතයේ පරිගණක භාවිතයේදී ඒ වගේම මේ විෂයට අදාළව අපි වැඩිදුර අධ්‍යයනයේදී ඔබට මේ දේවල් ප්‍රයෝජනවත් වෙයි. එහෙමනම් දුවේ පුතේ අපි නැවතත් මේ වගේම වැඩසටහනකින් ඔබේ දැනුම වැඩි දියුණු කරගන්න ඔබට අවශ්‍ය කරන විෂය කරුණුත් එක්ක අපි මුණ ගැහෙමු. ඒ වගේම මේ කියන විෂය කරුණු මේ කියන මේ අපි අද කරපු පාඩම වගේම අනෙකුත් පාඩම් ඔබට වැඩිදුර අධ්‍යයනය සඳහා channel NI මේ YouTube නාලිකාව හරහා ඔබට තවදුරටත් අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ වගේම ඔබට පුළුවන් ඔබේ මේ අවශ්‍ය කරන ගැටලු මේ පාඩම් සමග ඔබට තවදුරටත් යම්කිසි ගැටලුවක් විසඳ ගන්න අවශ්‍ය නම් ඔබේ විෂය භාර ගුරුවරයාව මුණ ගැහෙන්න. එහෙනම් විෂය භාර ගුරුවරයාත් සමග මේ දේවල් පිළිබඳ තවත් අධ්‍යයනය කරමු. එහෙමනම් අපි තවත් පාඩමකින් නැවත මුණ ගැහෙමු. ආයුබෝවන්.